Okay. So අද අපි managerial economics එකේ last lesson එකට ඇවිල්ලා තියෙන්නේ. So this is the final session. මේ වෙනකන් අපි කරේ demand estimation කරා, අපි demand forecasting කරා, production theory කතා කරා, and also we did theory of cost, right? So මේ හැම එකේම අපි කතා කරේ so theory of production එකේ අපි කතා කරේ quantity එක ගැන, right? Theory of cost එක ගැන අපි කතා කරද්දී අපි කතා කරා මේ cost එක ගැන, right? දැන් අපි මෙතනදී කතා කරන්නේ price කියන variable එක තමයි මෙතන කතා කරන්න යන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා total revenue එක හැදලා තියෙන්නේ price එකයි cost මේ price එක quantity එකත්. So මේ quantity කියන එක අපි production වලදී discuss කරා, right? දැන් අපි මෙතන pricing ගැන තමයි කතා කරන්න යන්නේ, right? pricing ගැන තමයි කතා කරන්න යන්නේ. හරි. එතකොට theory එක අනුව අපි theory එක අනුව මේක තමයි අපි දන්න rule එක නේද? MR equals MC තමයි අපි දන්න rule එක. මේක තමයි best optimal production level එක, right? මෙතනදී තමයි firm එකක් සාමාන්‍යයෙන් යාගේ price එකයි quantity එකයි තෝරගන්න, right? So if I show you all that මතක්වත් එහෙම rupees meter quantity. එතකොට කිසියම් firm එකක මේ firm එකේ MR curve එක තියෙනවා. sorry demand curve එක ගමුකෝ. demand curve එක තියෙනවා. firm එකේ demand curve එකක් තියෙනවා. ඒ firm එකේ තව MR curve එකකුත් තියෙනවා. marginal revenue curve එකකුත් තියෙනවා. right? තව තියෙනවා මේකේ marginal cost curve. right? marginal cost curve එකකුත් තියෙනවා. marginal cost එකකුත් තියෙනවා. එතකොට මේ MR MC ට සමාන වෙන තැන තමයි සාමාන්‍යයෙන් ෆර්ම් එකක් තෝරගන්නේ මේ මෙතන නේද MR MC ට සමාන වෙන. එතකොට මෙතන තමයි එයා ප්‍රොඩියුස් කරන quantity එක තියෙන්නේ. ඒ quantity එක විකුණන්නේ demand curve එකේ. මේ තියෙන demand curve එක. demand curve එකෙන් අපිට මේ පෙන්නන price එකේදී තමයි ඒක විකුණන්නේ. right? MR equals MC මෙතන condition එකේදී ඒ quantity එක අපි විකුණනවා. ඒ quantity එක මොන price එකකටද? මේ demand curve එකේ ඒ ගානට තියෙන price, right? So that is what we know, right? ඒක තමයි අපි දැන් දන්නේ. මේ වගේ demand curve, right? මේ වගේ demand curve එකක් සාමාන්‍යයෙන් අපිට පේන්නේ monopolistic competition, oligopoly කියන firm types වල විතරයි, right? So මේ firm types ගැන අපිට අපි කතා කරා first year එකේ. අනිත් එක තමයි මේ ඒවා ගැන තියෙන reading materials LMS එකේ upload කරා දැන් තියෙනවා. දන්නෙත් නැහැ මොකද ඒගොල්ලෝ මේ අර upload කරපු එක ආයෙත් අයින් කරනවානේ. මම බලන්න මං ගාව තියෙන්න ඕනේ. තිබ්බොත් මම ඒක අර අපේ link එකට drive එකට දාන්නම්, right? මේ market structures ගැන reading materials තියෙනවා. ඒක පොඩ්ඩක් refresh කරන්න. හැබැයි අර in detail knowledge එකක් නම් අවශ්‍ය නැහැ. මොකද in detail knowledge එක අපෙන් test කරානේ first year එකේ. ආයෙත් ඒකම test කරලා වැඩක් නැහැ. ඉතින් ඒක මම හිතන්නේ මේක in depth හයි කියලා. But have a knowledge on this market structures, right? හැබැයි මේ තුන් දෙනා ඇරෙන්න අපිට දැන් perfectly competitive firms උත් තියෙනවනේ නේද? ඒගොල්ලන්ටත් මේ MR equal MC condition එක valid. හැබැයි එතනදී special එකක් තියෙනවා. මෙයාගේ MR එක සමානයි එයාගේ price එක, right? So I think you all can remember that, right? You all can remember that. For a perfectly competitive firm එකක් නම් මේ තියෙන්නේ යාගේ මේ තියෙන්නේ මොකද්ද යාගේ? මේ තියෙන්නේ යාගේ demand curve එක. ඒක සමානයි යාගේ price එකට. ඒක සමානයි යාගේ marginal revenue.
ඒකත් සමානයි ඇවරේජ් වෙන. හැබැයි ඇවරේජ් වෙන එක අපි මෙතන ෆෝකස් කරන්නේ නැහැ. එතකොට මෙයා ප්‍රොඩියුස් කරන්නේ කොහෙද? මොන ක්වොන්ටිටි එකද මෙයා ප්‍රොඩියුස් කරන්නේ? මෙයාත් ප්‍රොඩියුස් කරන්නේ MR MC සමාන වෙන තැන. right? කියන්නේ අපි මෙහෙම MC කර්ව් එකක් යනකොට එහෙම මෙයා ප්‍රොඩියුස් කරන ක්වොන්ටිටි එක තියෙන්නේ මෙන්න මේ ක්වොන්ටිටි එක තමයි එයා ප්‍රොඩියුස් කරන්නේ. මෙන්න මේ ක්වොන්ටිටි. හැබැයි විකුණන්නේ ඩිමාන්ඩ් කර්ව් එක ඒ ගානට තියෙන ලෙවල් එකට. ඩිමාන්ඩ් කර්ව් එකක් කියන්නේ මේකමනේ. ඒ නිසා මේ ගානට තමයි ආයි විකුණන්නේ මේ ගානට. right? ඒක තමයි perfectly competitive firm එක තියෙන වෙනස. ඩිමාන්ඩ් කර්ව් පොඩ්ඩක් වෙනස්. right? ඒ අරින්න මේ කන්ඩිෂන් එකේ වෙනසක් නැහැ. right? මේ කන්ඩිෂන් එකේ වෙනසක් නැහැ. ඒක තමයි අපේ දැන් අපි දන්න බේසික් ලෙවල් එක. right? ඒක තමයි අපි දැන් දන්න බේසික් එක. හැබැයි ඇත්ත ෆර්ම් එකකදී රියල් වර්ල්ඩ් එකට ආවහම අපි දැන් තියරි එක නිසා අපි assume කරා firms produce only one product. ෆර්ම් එකක් නිෂ්පාදනය කරන්නේ එකම එක්ක good එකක් නැත්නම් service එකක්. right? අනිත් එක අපි assume කරා එයා ඒක විකුණන්නේ එකම market එකක. international market කියලාවත් වෙන market කියලා නැහැ. අර එකම market එකේ තමයි විකුණන්නේ. අනිත් එක අපි assume කරා ඒ firm එක centralized entity එකක්. ඒ කියන්නේ departments වශයෙන් බෙදලා නැහැ. production department, accounting department ඒ වගේ නැහැ. අර ඔක්කොම වැඩ ටික කරන්නේ එකම මේ firm එකේ නිකන් එක centralized entity එකක්, right? අනිත් එක තමයි අපි assume කරා firm එකට precise knowledge තියනවලු එයාගේ demand එකයි cost curve එකයි ගැන. අර හරියටම cost එක මෙච්චරයි, demand එක මෙච්චරයි, price එක මෙච්චරයි කියලා perfect knowledge එකක් තියෙනවා. right? හැබැයි ඇත්ත world එකේ ඇත්ත situation එකේ practice එකේදී මේ assumptions හරියන්නේ නැහැ. In the real world, right? In the real world අපි ගත්තොත් the real world if we take, right? මේ මම මෙතනින් කියන්නේ real world situation එක firms produce multiple products. right? අපි කවදාවත් සාමාන්‍ය ෆර්ම් එකක් දැක්කහම ඒක එයා එකක් විතරක් නෙවෙයිනේ හදන්නේ. එයා සාමාන්‍යයෙන් මොනවා හරි ෆුඩ් එකක් නම් ඒකේ වර්ග හරි හදනවා. right? If you take Ceylon Biscuits Limited, එයා බිස්කට් කිව්වහම ඒක බිස්කට් වර්ගයක් නෙවෙයිනේ හදන්නේ. බිස්කට් වර්ග ගොඩක් තියෙනවා. ඒ වර්ග ඇතුලේ තව ෆ්ලේවර්ස් තියෙනවා. එක එක prices වලට යන බිස්කට් පැකට්ස් තියෙනවා. ඒ නිසා it produces multiple products, right? Not one product, right? අනිත් එක තමයි it operates in many markets, right? Real world එකේ යා markets ගොඩක operate කරනවා. ඒ කියන්නේ මේ international market වෙන්නම ඕනේ නැහැ. සමහර වෙලාවට මේ market එක යා බෙදලා තියෙනවා. male female. ඒ කියන්නේ යා operate කරන්නේ females ලා විතරක් use කරන market එක. Maybe it's a product only for females, or it's a product only for males, right? Or maybe it operates in a product age group, right? For kids, or for the youth, or for elderly people. ඒ වගේ markets බෙදලා තියෙනවා. ඒක සාමාන්‍ය firm එකක් මුළු market එකම නෙවෙයි මේ මොනවා හරි good හරි service හරි නිෂ්පාදනය කරන්නේ. හරියටම යා market එකක් identify කරගන්නවා. right? අපි මේ ඔපරේට් කරන්නේ මෙන්න මේ age group එකේ මෙන්න මේ income level එක තියෙන මෙන්න මේ වගේ customers ලාට විතරයි කියලා එයා markets අඳුර ගන්නවා. එතකොට එක එක markets වලට එක එක products හදන්න ඒ firm එකට පුළුවන්. right? අර එකම market එකේ ඔපරේට් කරන්නේ නැතුව. අනිත් එක තමයි firms are decentralized. firms are decentralized. ඒ කියන්නේ මේ අපි කලින් නම් assume කරේ departments ඒ වගේ නැහැ. accounting department, finance department, HR කියලා නැහැ. අර organization එකේ හැමෝම HR කරනවා. හැමෝම accounting උත් කරනවා, හැමෝම production උත් කරනවා. ඒ වගේ centralized entity. හැබැයි ඇත්ත firm එකකදී ඒක decentralized. නේද? so decentralized කොට, right? decentralized කොට අපි මේ firm එකේ එක එක departments වගේ අර ඒ දේවල් consider කරන්න ඕනේ. And the last point is firms have general knowledge.
of cost and demand, right? Precise knowledge එකක් නැහැ, general knowledge එකක් තමයි තියෙන්නේ පුරා, right? Precise knowledge එකක් නැහැ, නිකන් general knowledge එකක් තමයි තියෙන්නේ මේ cost එකයි demand curves ගැන, right? එතකොට අපිට මේ pricing ගැන ඇයි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, right? එකක් තමයි if a firm produces multiple products, right? If a firm produces multiple products, right? එතකොට ඒ හැම product එකකම වෙනම demand එකක් තියෙනවා. ඒක හැම product එකම එකම සමාන demand එකක් නැහැනේ markets වල. එක product එකක එක demand එකක් තියෙනවා. ඒතර ඒ demand එක අනුව ඒ product එකේ price එක අපි වෙනස් කරගන්න ඕනේ. නේද? ඒ products වලට වෙනම මේ demand තියෙනවා. අනිත් එක තමයි මේ it operates in many markets. ඒතකොට මේ markets අතරෙත් වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර markets ගොඩක් elastic demand එකක් පෙන්නනවා. අනිත් ඒවා සමහර වෙලාවට inelastic demand එකක් පෙන්නනයි. ඒ නිසා අපි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. right? markets දෙකක් හරි ඊට වඩා අපි operate කරනවා. right? අනිත් එක firms are decentralized කියද්දී right? අපි කලින් නම් කතා කරේ firm is centralized. ඒකට cost ඔක්කොම අදාළ වෙන්නේ ඒ මුළු මේ firm එකට. හැබැයි මෙතනදී decentralized නිසා accounting department එකකින් වෙනම cost contribution එකක් cost එකක් යනවා. HR එකකින් වෙනම cost එකක් වියදම් වෙනවා. marketing වලින් වෙනම cost එකක් තියෙනවා. ඒක මේ හැම එක්කිනාගෙම වෙනම cost තියෙනවා. right? ඒ cost එතකොට price එකට වෙන විදිහට බලපායි. right? So මේ හේතු නිසා we have different methods of pricing in the real world. Actual world එකේ අපි price කරන්න යද්දී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? අර නිකන් MR equals MC කියලා නිකන් ඉන්න බෑ. මේ හැම දෙයක්ම ගැනම අපි බලන්න ඕනේ. So if we go to the next slide. හරි. එතකොට මම මෙතන මේගොල්ලෝ දීලා තියෙන්නේ produces many multiple products, sells in many markets and are decentralized, right? And decentralized with a number of divisions, departments, and they have a general knowledge on their demand and cost curves, right? So we learn how to price in these complicated situations. So there are different types of pricing practices, right? Pricing practices එකක් තමයි pricing of multiple products. Then there is pricing of price discrimination. Then third is dumping resulting from international price discrimination, and transfer pricing and cost plus pricing. මෙතනදී අපි focus කරන්නේ මේ පළවෙනි තුන් දෙනාගෙන් විතරයි, right? ඒකෙත් ගොඩාක්ම focus එක දෙන්නේ මේ first two වලට විතරයි, right? ගොඩාක්ම focus එක දෙන්නේ මේ දෙන්නගේ තමයි focus එක දෙන්නේ. මෙයත් අපි discuss කරනවා. හැබැයි මේ දෙන්න අපි discuss කරන්නේ නැහැ, right? These two are not discussed, right? So let's move on to the first one, which is pricing of multiple products, right? pricing of multiple products එක යටතේත් අපිට තව subtopics තුනක් තියෙනවා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් මම පෙන්නනවා. So pricing of multiple products කියන එකට අපි දැන් යමු, right? Pricing of multiple products කියන්නේ ඒ firm එක products ගොඩක් නිෂ්පාදනය කරනවා, right? ඒ firm එක products ගොඩක් නිෂ්පාදනය කරනවා. හැබැයි operate කරන්න එක market එකේ ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි දැන් මෙතන relax කරන assumption එක දැන් අර මම කලින් කියවනේ assumptions හතරක්. Firm produces only one product, firm operates only in one market, and the firm is centralized. ඒ වගේ assumptions අපි දාගත්තනේ. දැන් මේ අර first assumption එක relax කරන එක විතරයි වෙන්නේ, right? ඒ කියන්නේ firm can produce multiple products. So firm can produce multiple products and කතා කරද්දී අපි මේ subtopics දෙක තමයි focus කරන්නේ, right? Pricing of products with interrelated demands and optimal pricing of joint products, right? Make අපි discuss කරන්නේ නැහැ. Plant capacity utilization and optimal product pricing, right? So we don't discuss the middle one. අපි discuss කරන්නේ multiple products නිෂ්පාදනය කරන firm එකක් නම් එයා කොහොමද
interrelated demands එක deal කරන්නේ. එතකොට අනිත් එක තමයි යා කොහොමද joint products එක price එක decide කරගන්නේ කියන එක. Right? So let's go to products with interrelated demand. Interrelated demand means some firms produce interrelated products. Okay, so what does this mean? If I take an example, so you all know the Maruti Suzuki company, right? The Maruti Suzuki company. So the Maruti company, right, produces, let's take two cars, right? They produce cars and they produce automobiles. So let's take the two cars they produce, the Suzuki Swift and the Wagon-R, right? So these are two vehicles that Maruti produces. Maruti කියන company එක produce කරන්නේ Swift එකයි Wagon-R එකයි. එතකොට අපිට කියන්න පුළුවන් Maruti company එක ඇතුළේම එයා substitutes produce කරනවා කියලා. මොකද හිතන්න Swift එකේ ගාන වැඩි. Swift එකේ ගාන වැඩි. එතකොට ඔයා මොනවද කරන්නේ? ඔයා ඉක්මනට මේ move වෙනවා Wagon-R එකක් ගන්න. මොකද ඒකේ price එක අඩුයි. ඒ නිසා මෙයාගේ price එක වැඩි වුණාම මෙයාගේ quantity demand එක වැඩි වෙනවා. right? ඒත් අපිට පේනවා මෙතන මේ දෙන්න substitutes. එක්ක මෙයාව ගන්න පුළුවන් නැත්නම් මෙයාව ගන්න පුළුවන්. right? එකක price එක වැඩි නම් අනිත් එකට අපි මාරු වෙනවා. right? So they are substitutes. right? They are substitutes. එකක් නැත්නම් අනිත් එක. right? හැබැයි අනිත් පැත්තට Suzuki company එක complementary products produce කරනවා. Complementary කියන්නේ එකක් නැතුව අනිත් එක use කරලා වැඩක් නැහැ. For example, අපි Wagon-R කියන කාර් එක ගත්තොත් ඒකට යන spare parts උත් Maruti ම හදනවා. right? Wagon-R එකට අවශ්‍ය spare parts ඔක්කොම මේ Maruti company එකේම හදනවා. එතකොට Wagon-R එකයි spare parts කියන්නේ complements. right? එකක් නැතුව අනිත් එක වැඩක් නැහැ. spare parts විතරක් තියාගෙන කාර් එකක් නැත්නම් ඒකෙන් කිසි වැඩක් නැහැ. නිකන් අපේ spare parts ටිකක් තියෙන මිනිස්සෙක් වෙනවා කාර් එකක් නැත්නම්. right? අනිත් පැත්තට Wagon-R එකක් විතරක් තියාගෙන spare parts මොකුත් නැත්නම් ඒකත් වැඩක් නැහැ. මොකද කවදා හරි කාර් එකේ මොකක් හරි දෝෂයක් ආවොත් මොකක් හරි හදන්න වුණොත් එහෙම නැත්නම් part එකක් replace කරන්න අවශ්‍ය නම් අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. right? මොකද ඒක spare parts නැති වෙනවා. ඒ නිසා මේ දෙන්නම අපි එකම level එකේ තමයි consume කරන්නේ. right? So මේ spare parts වල price එක වැඩි වුණොත් එහෙම spare parts වල price එක වැඩි වුණොත් එහෙම spare parts වල demand එක අඩු වෙනවා. right? spare parts වල demand එක අඩු වෙනවා. spare parts වල demand එක අඩු වෙනවා කියන්නේ මේ දෙන complements නිසා Wagon-R එකේ demand එකත් අඩු වෙනවා. right? So these two are complements. right? These two are complements. මෙයාගේ price එක වැඩි වුණා කියන්නේ මෙයාගේ demand එක අඩු වෙනවා. මෙයාගේ demand එක අඩු වුණා කියන්නේ මෙයාගේ complements වල demand එක අඩු වෙනවා. right? මොකද වාහනයට අවශ්‍ය spare parts නැති වෙනකොට ඔයා ඒ වාහනේ ගන්නෙත් නැහැ. ඔයා පොඩ්ඩක් බයයි මේකට spare parts නැහැ කියලා. So අපිට පේනවා එකම company එකෙන් products multiple products හදනවා. එයා Swift එකක් හදනවා, Wagon-R එකක් හදනවා, Wagon-R එකට අවශ්‍ය spare parts හදනවා. හැබැයි මෙතන දීලා තියෙනවාට අපිට හිතා ගන්න පුළුවන් Swift එක අවශ්‍ය වෙන මේ spare parts හදන්න නැති නේද? Swift එක අවශ්‍ය වෙන spare parts හදන්න නැති මෙතන අපි දීලා නැහැ, but we can assume that. ඒතර මේ එකම company එකේ multiple products නිෂ්පාදනය කරනවා. හැබැයි ඒ products interrelated. right? ඒ හදන products ඔක්කොම එක එක්කෙනාට සම්බන්ධයි. නේද? Wagon-R එකයි Swift එකයි සම්බන්ධයි. මොකද ඒකවල substitutes නිසා. spare parts සහ Wagon-R එක සම්බන්ධයි. ඒ දෙන්න complements නිසා. right? The demand for them are interrelated. right? The demand for them are interrelated. Therefore, it is necessary to consider the effect of price change in A on demand of B. එතකොට අපි pricing කරන්න යද්දී අපි සැලකිය යුතුයි මේ එකක price එක වෙනස් කරොත් right? හිතන්න අපි Wagon-R එකේ price එක වෙනස් කරොත් කොහොමද අනිත් ඒවායේ demand එක වෙනස් වෙන්නේ? මොකද මෙයාගේ price එක වැඩි කරොත් Swift එකේ demand එක වැඩි වෙනවා. right? මෙයාගේ price එක වැඩි කරොත් Swift එකේ demand එක වැඩි වෙනවා. Wagon-R එකේ price එක වැඩි කරොත් අනිත් අතට spare parts වල demand එක බහිනවා. Wagon-R එකේ spare parts වල demand එක බහිනවා. ඒ නිසා අපි මේ හැම දෙයක් ගැනම සැලකිය යුතුයි. right? pricing කරද්දී. ඒක සැලකෙන්නේ මේ equation එකෙන්.
right අපි A කියලා ගත්තොත් Wagoner එක right A කියලා ගත්තොත් Wagoner එක right මෙහෙම ගත්තොත් එහෙම Wagoner එකේ marginal revenue එක right Wagoner එකේ marginal revenue එක Wagoner එකේ marginal revenue එක අපි සාමාන්‍යයෙන් දන්නවා දැනට මේ part එක අපි අයින් කරමුකෝ මේ part එක අවශ්‍යයි marginal revenue of Wagoner we know is the total revenue of Wagoner divided by the total quantity of Wagoner ඒකනේ අපි දන්න formula එක හැබැයි හිතන්න දැන් B කියන්නේ මෙතන B අපි ගත්තොත් එහෙම Suzuki එකක් කියලා right Suzuki එකක් කියලා අපි මේ Wagoner එකේ quantity වැඩි කරනවා කියන්නේ Wagoner එකේ quantity වැඩි කරනවා කියන්නේ අපේ Suzuki එකෙන් එන demand එක අඩු වෙනවා. ඒ කියන්නේ Suzuki එකෙන් එන අපේ revenue එක අඩු වෙනවා. නේද? අපි ගොඩාක් මේ Wagoner එකේ quantity වැඩි කරද්දී අපේට මේ Suzuki එකෙන් එන demand එක අඩු වෙනවා. එතකොට මෙතන තියෙන්න ඕනේ right මෙතන තියෙන මේ part එකේ sign එක negative වෙනවා. මේ plus නෙවෙයි. එතකොට ඒක negative sign එකක් තමයි වෙන්නේ. right negative sign එකක් වෙන්නේ. මොකද මෙතන අපි මෙයාගේ quantity වැඩි කරනවා. ඒතර මේ Wagoner එකේ marginal revenue වැඩි වුණාට අනිත් අතට අපිට පේනවා මේ අපේ Suzuki කියන එක්කෙනාගේ මේ total revenue එක අඩු වෙනවා. right total revenue එක Suzuki කියන එක්කෙනාට අඩු වෙනවා. right so ඒ නිසා මේ part එකට අපි කියනවා the cross marginal effect right the cross marginal effect මේක direct effect එක හැබැයි මේක cross marginal effect right so we have to consider this when we are pricing මෙතන negative එකක් නම් right මෙතන negative එකක් නම් මම කිව්වේ මෙතන එතකොට මෙයාගේ quantity වැඩි කරද්දී මෙයාගේ total revenue එක අඩු වෙනවා. ඒතර මෙයාගේ sign එක negative. අනිත් පැත්තට ගත්තොත් මෙයාගේ quantity වැඩි කරද්දී මෙයාගේ total revenue එකත් වැඩි වෙනවා. right? එතකොට ගත්තොත් එහෙම මෙතන sign එක plus. එතකොට මෙතන sign එක plus. ඒ කියන්නේ මේ දෙන්න complements. right? ඒ කියන්නේ complements. එකක quantity වැඩි කරද්දී අනිත් එක්කෙනාගේ revenue වැඩි වෙනවා. Wagoner වල quantity වැඩි කරද්දී spare parts වලින් එන revenue එකත් වැඩි වෙනවා. right? මොකද ඒ දෙන්න complements නිසා. right? එතකොට අපිට කියන්න පුළුවන් මෙතන plus sign එකක් තියෙනවා නම් මේ products දෙක A සහ B complements. sign එක negative නම් අපිට කියන්න පුළුවන් A සහ B substitutes කියලා. right? එතකොට B කියන product එක A rule එකෙන් තමයි apply වෙන්නේ. right? එතකොට මෙතන තියෙන්නේ total revenue of A divided by total revenue of B plus the increase in the revenue of B hari decrease in the revenue of B A කියන එක්කෙනාව වෙනස් කරොත් quantity of A වෙනස් කරොත් B වලින් කියන්නේ marginal revenue of B right marginal revenue of B මේක B right this is marginal revenue of B B එක පොඩ්ඩක් පොඩි B එකක් තියෙන්න ඕනේ හරිද ඒකට add කරනවා A කියන එක්කෙනාගේ total revenue එක වෙනස් වෙන්නේ කොහොමද B කියන එක්කෙනා වෙනස් කරොත් A කියන එක්කෙනාගේ revenue කොහොමද වෙනස් වෙන්නේ right දෙකම එකම idea එක එන්නේ මේ formulas දෙකෙන් right මෙතන කියලා තියෙනවා if the second term is positive it is complements මේක තමයි මම කිව්වේ මේක positive නම් they are complements but if they are negative right if they are negative they are substitutes මේක negative නම් right එතකොට මේ දෙන්න substitutes right negative නම් මේ දෙන්න substitutes therefore, the firms producing integrated products should consider the total effect and the cross marginal effect. Total effect එක කියන්නේ මේ direct effect එකත් බලන්න ඕනේ, cross marginal effect එකත් බලන්න ඕනේ. ඒක තමයි හරි MRA එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. Right? Failure to do so can lead to suboptimal pricing and decisions.
මේ points එක තමයි ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ. If the two products are complements and the firm disregards the cross marginal effect, they will produce too little of the product. Products දෙක complements නම් firm එක අර cross marginal කියන part එක අයින් කරොත් එහෙම ඒගොල්ලෝ ඒ product එක මේ product එකේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. right? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම right? මේ දෙන්න complements right? එතකොට මේ දෙන්න එතකොට complements. right? Complements නම් එතකොට we'll draw the MC curve එක MC curve එක කියලා ගමු. එතකොට දැනට අපි මේ ආව සැලකිලි ගන්න නැතුව right නිකන් MRA කියලා ඇඳොත් එහෙම right අපිට MR curve එකක් එහෙම එනවා. right? MR curve එකක් එනවා. එතකොට අපිට බලන්න පුළුවන් අපි ප්‍රොඩියුස් කරන්නේ මෙන්න මෙතන මේ quantity එක තමයි අපි ප්‍රොඩියුස් කරන්නේ අර cross marginal effect එක සැලකිලි ගත්තේ නැත්නම් මෙතන තමයි ප්‍රොඩියුස් කරන්නේ අර cross marginal effect එක ගත්තේ නැත්නම් right හැබැයි ඇත්තටම මේ complement නිසා මේ part එක positive ඒ කියන්නේ කිසියම් ප්‍රමාණයක් මේ marginal revenue එකට add වෙනවා right positive නේ ඒ කියන්නේ දැන් අපි නිකන් තියෙන marginal revenue එකට වඩා තව වැඩි ප්‍රමාණයක් මේකට add වෙන්න ඕනේ cross marginal effect එක අපි salary ගත්තොත් ඒ කියන්නේ මේ අන්තිමට අපිට එන උත්තරේ හරිනම් මේ වැඩි වෙන්න ඕනේ නේ මේක විතරක් ගන්නවට වැඩිය මේක තව වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ marginal revenue එක හරිනම් තව පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ right මේ පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ marginal revenue right එතකොට හරිනම් අපි produce කරන්න ඕනේ මෙන්න මේ quantity එක so you can see අපි cross marginal effect එක salary ගත්තේ නැත්නම් right අපි ඒක salary ගත්තේ නැත්නම් salary ගත්තේ නැත්නම් අපි produce කරන්නේ මෙන්න මෙතන පොඩි quantity එකක් හැබැයි ඒක salary ගත්තොත් එහෙම අපි produce කරන්නේ මෙන්න මෙතන right එතකොට if we ignore the cross marginal effect we are producing too little of a product එක අඩුවෙන් අපි produce කරන්නේ ඊට වඩා වැඩියෙන් produce කරන්න ඕනේ හරිනම් right ඒත් අපි produce කරන්නේ මෙන්න මෙතන මේ අඩුවෙන් තමයි අපි produce කරන්නේ production quantity එක අඩුයි right හැබැයි එතකොට අනිත් පැත්තට බලන්න දැන් මෙතන මේ complement එකක් right මෙතන අපි ඒක ගත්ත මෙයා complement එකක් එතකොට අනිත් පැත්තට ගත්තොත් එහෙම right අනිත් පැත්තට ගත්තොත් එහෙම මෙයා substitute එකක් නම් මෙතන sign එක negative වෙනවා මෙතන sign එක negative right එතකොට අපි දැනට මේ part එක අයින් කරලා තිබ්බොත් එහෙම අපිට එන්න marginal revenue එක තමයි මේ කොළ පාට arrow එකෙන් පෙන්වන්නේ අර cross marginal effect නැහැ ඉතින් අපිට එන්නේ මේ කොළ පාට arrow එක හැබැයි අපි cross marginal effect සැලකිලිට ගත්තොත් එහෙම අපිට පේනවා මෙතන negative sign එකක් තියෙන නිසා මේ marginal revenue එක අඩු වෙන්න ඕනේ කිසියම් ප්‍රමාණයකින්. right මේ marginal revenue කියන මේ part එක negative නිසා මෙයාගෙන් ඒක අඩු කරන්න ඕනේ. right මේ තියෙන ප්‍රමාණයෙන් මෙයාව අඩු කරන්න. right ඒ කියන්නේ marginal revenue ඇත්තටම අඩුයි. right marginal revenue ඒ කියන්නේ ඇත්තටම අඩුයි. හැබැයි අපි ඒක දන්නේ නැහැ මෙයාව සයිකල්ට ගත්තේ නැත්තම්. ඒ නිසා අපිට පුළුවන් marginal revenue එක අඩුයිනේ ඇත්තටම. ඒ නිසා marginal එක මෙන්න මේ වගේ තැනකට තමයි ගේන්න ඕනේ. එතකොට අපිට පේනවා අපි මේ කලින් නම් marginal revenue එක මෙච්චරක් තියෙද්දී අපි මෙන්න මේ ප්‍රමාණය තමයි produce කරේ. right මෙන්න මේ ප්‍රමාණය තමයි produce කරේ. හැබැයි ඒ ප්‍රමාණය දැන් අපිට පේනවා ඒ ප්‍රමාණය වැරදි. මොකද අපි cross marginal effect එක salary ගත්තොත් එහෙම අපිට පේනවා අපි අතන produce කරන්න ඕනේ අතරම මෙන්න මේ මෙතන. right අපි optimal marginal revenue එක තියෙන්නේ මෙතන right මොකද substitute එකක් නිසා අනිත් product එකේ අපේ revenue අඩු වෙනවා මේ වැඩියෙන් produce කරොත් ඒ Wagoners වැඩියෙන් produce කරනවා කියන්නේ අපේ Suzuki එකකින් revenue එක අඩු වෙනවා ඒ නිසා ඒකෙන් එන හානිය අවම කරගන්න
වැගනාර එකේ ප්‍රොඩක්ෂන් එක පොඩක් අඩු කරගන්න ඕනේ. දැන් අතට අපි ප්‍රොඩියුස් කරන්න ඕනේ මෙන්න මෙතන. right? ඒතර අපි if the product substitutes අපි ඕනවට වැඩිය ප්‍රොඩියුස් කරනවා. right? අපි මේක සැලරි ගත්තේ නැත්නම් සබ්ස්ටිටියුට් එකේදී අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා හදාගන්නවා. හරිද? අර කොළ පාට එකෙන් පෙන්නන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රොඩක්ට්ස් අපි හදාගන්නවා. හැබැයි මේ ක්‍රොස් මාජිනල් ඉෆෙක්ට් එක සැලරි ගත්තොත් එහෙම අපි දන්නවා මේකෙන් මෙච්චර ප්‍රමාණයක් හදන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එක පොඩක් අඩු කරන්න ඕනේ. මේක තමයි අපේ හරිනම් අපි ප්‍රොඩියුස් කරන්නේ මෙන්න මේ orange color line එකේ තියෙන quantity. right? ඒක තමයි මෙතන අපිට පෙන්වන්නේ if the two products are complements and the firm disregards the cross marginal effect they will produce too little of a product. මේ cross marginal effect එක අපි සැලරි ගත්තේ නැත්නම් අපි product එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි produce කරන්නේ. If the two products are substitutes නම් and අපි අර cross marginal effect එක අයින් කරලා දානවා නම් එතකොට අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හදා ගන්නවා. right? අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් අපි හදා ගන්නවා product එක. right? So that is the effect of this products with interrelated demand. That is something we should keep in mind when pricing interrelated products. right? Substitute එකක් නම් කොහොමද අපි price කරන්න ඕනේ අර formula එක දාලා අපිට හොයාගන්න පුළුවන්. complement එකක් නම් කොහොමද අපි ඒක තෝරගන්න ඕනේ කියලා අපිට ඒ products දෙකේ අවශ්‍ය වෙන මේ මොනවාද price quantity එකයි price එකක් determine කරන්න පුළුවන්. right? Then we go to pricing of joint products. දැන් අපි කලින් කතා කරගත්තේ pricing of interrelated demand. දැන් මෙතන තියෙන්නේ අපේ අර multiple products කියන main topic එකේ දෙවෙනි කොටස pricing of joint products. right? Pricing of joint products. දැන් අපි කලින් කතා කරේ products are related by their demand නේ. කලින් කතා කරේ demand එක කොහොමද relate වෙන්නේ complement එකක් හරි substitute එකක් කියලා. right? හැබැයි මෙතන අපි කතා කරන්නේ products related production එකේ. production ක්‍රමය මත ඒ products දෙක related කියලා. right? production ක්‍රමය මත තමයි ඒ දෙන්න related වෙන්නේ. right? එතකොට අපි production ක්‍රමයේ බැලුවොත් එහෙම සමහර වෙලාවට අපිට output එකට එනවා multiple products. right? අපේ output එක හැටියට එනවා multiple products. right? For example, right? So no, let's tell that they are okay. So we get multiple products. A multiple products එන්නේ සමහර වෙලාවට right? සමහර වෙලාවට මේ multiple products එන්නේ constant ratio එකකට. ඒ කියන්නේ එක product එකකින් එකක් හැදුවොත් අනිත් එකෙන් එකක් හැදෙනවා. right? ඒක එක විදිහක්. right? For that we call fixed proportions. right? එකකින් එකක් හැදුවොත් අනිත් එකකින් එකක් හැදෙනවා. එකකින් දෙකක් හැදුවොත් අනිත් එකකින් දෙකක් හැදෙනවා. right? හැබැයි අනිත් පැත්තට තියෙනවා එක product එකකින් එකක් produce කරොත් මේ එකක් produce කරොත් අනිත් product එකකින් අපි නිකන් තුනක් හරි වෙන number එකක් එන්නේ. That is called variable proportions. right? So if you take examples, the first one is beef and hide producing cattle raising. right? So when you raise cattle එකෙන් අපිට beef උයි so from one cow we get beef and hide in fixed proportions. So from one cow we can get beef and hide in fixed proportions. right? A proportions වෙනස් වෙන්නේ නැහැ. right? So hide කියන්නේ what we use to make leather products, that is the hide of a cow. right? So the output is constant. right? එක කව් කෙනකින් එක පාටම height එකක් ගන්න බෑ. right? එක කව් කෙනකින් එකයි. right? අනිත් example එක තමයි pineapple for canning and juice production. අපි pineapples can කරනවා juice කරනවා නම් අපි pineapple can කරන්නේ අර pineapple එක ගන්නනේ pineapple එක මැද කෑල්ල නැතුව තමයි pineapple එකක් can කරන්නේ. එතකොට අර මැද තියෙන පොඩි එකෙන් තමයි සාමාන්‍යයෙන් juice එක හදන්නේ. right? එතකොට juice එක හදද්දී මේක ඒතර can කරන එකයි juice කරන එකයි හැම pineapple එක මේක එකම proportion එකකින් තමයි තියෙන්නේ. right? ඒක වෙනස් වෙන්නේ නැහැ. right?
තව example එකක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් coconuts. If you take coconuts, you can get the coconut powder, right? And you can also get the coconut water. එක පොල් ගෙඩියෙන් අපිට coconut powder එකක් දෙනවා, coconut water එකක් දෙනවා. ඒක fix නේ. ඒක fix proportion එකෙන් තියෙනවා. එක coconut එකෙන් water දෙපාරක් ගන්න බෑනේ. right? එක coconut එකෙන් powder අර coconut එකේ ඇතුලේ තියෙන powder එක අපිට දෙපාරක් ගන්න බෑ. So it's fixed proportions. එකක් හදනවා coconut එකක් හදනවා නම් powder සහ water ඒ හැමතිස්සෙම එකයි. අපි coconuts දෙකක් හදනවා powder එකකින් දෙකක් ගන්න පුළුවන් water එකකින් දෙකක් ගන්න පුළුවන් coconuts දෙකක් හදනවා. Right? So it's fixed proportions, right? 1-to-1 fixed proportions. But there can be variable proportions as well, right? Variable proportions තියෙන්න පුළුවන් මේ diesel and petrol in petroleum diesel and petrol එන විදිහ සාමාන්‍යයෙන් මේ petroleum refine කරද්දී නැත්නම් gasoline ඒ වගේ මොනවා හරි අපි fuel refine කරද්දී අපිට හරියට කියන්න බෑ මේකෙන් අපිට එන්නේ diesel ප්‍රමාණය මෙච්චරයි මේකෙන් එන්නේ petrol ප්‍රමාණය මෙච්චරයි ඒ මේ proportions වෙනස් වෙනවා අර අපි ඉන්න අපිට එන මේ අර crude oil එක මත වෙනස් වෙනවා, right? So it's in variable proportions. So we'll discuss these fixed proportions and variable proportions in detail, right? So if we go to fixed proportions, right? Fixed proportions, like I said, coconut powder එකයි coconut water එකයි fixed proportions වල තියෙනවා. We'll use that example, the coconut powder and the coconut water, right? Fixed proportions. Produced as a single package. So apita metana make coconut water එකයි coconut powder එකයි අපිට සලකන්න කියනවා එකම product එකක් හැටියට products දෙකක් හැටියට සලකන්න එපා කියලා තමයි අපිට කියන්නේ. Right? Water සහ මේ powder එක එකම product package එකක් හැටියට හිතා ගන්න. Right? And there are complements in production. Complements in production කියන්නේ, right? එකක් හදද්දී අනිත් එක අනිවාර්යෙන් හදන්න වෙනවා. Right? අපිට බෑනේ මේ water නැතුව coconut එකක් හදාගන්න. Right? නැත්නම් අර coconut powder එක නැතුව water විතරක් තියෙන coconut එකක් හදාගන්න බෑනේ. ඒක complements, right? අපි powder විතරක් නම් අවශ්‍ය නම් කරන්න දෙයක් නැහැ. water එකත් ඒකත් එක්කම එනවා. Right? Complements in production. අපිට water විතරක් ඕන නම් කරන්න දෙයක් නැහැ. ඒක මේ coconut එකේ ඇතුලේ powder එකක් තියෙනවා. Right? ඒ නිසා ඒක complements in production. අපිට අර එකක් විතරක් ගන්න බෑ. And also you cannot allocate cost separately for products. දැන් අපි coconut powder එකයි coconut water එකයි ගන්න මොකෙන්ද coconut එකකින්. We take it from a coconut fruit, right? From a coconut. එතකොට අපි මේ coconut එකක් නිෂ්පාදනය කරන්න cost එකක් තියෙනවානේ. right? හිතන්න එක coconut එකක් හදන්න රුපියල් 100ක් විතර යනවා. right? ඒ කියන්නේ ගහට පොහොර දාලා ඒ ටික කරන්න රුපියල් 100ක් යන එක coconut එක. අපිට හරියටම මේ 100 divide කරන්න පුළුවන් මේ 100න් රුපියල් 40ක් ගියේ powder එක ගන්න අනිත් 60ක ගියේ water එක ගන්න කියලා මේක divide කරන්න පුළුවන්. අපිට ඒක කියන්න බෑනේ. රුපියල් 100 නම් coconut එකට රුපියල් 100 ගියේ ඒකෙන් කොච්චරක් powder හදන්න ගියාද coconut water කොච්චර water හදන්න ගියාද කියලා අපිට ඒක divide කරන්න බෑ. right? So we cannot allocate the cost separately for the products. powder එකට මෙච්චරයි water එකට මෙච්චරයි කියලා අපිට allocate කරන්න බෑ මේක accurate. Right? So that's what they say, you cannot allocate cost for products separately. The fourth point, may have independent demands and marginal revenue. ඒකත් හරිනේ. coconut එකට තියෙන demand coconut powder එකට තියෙන demand එක නෙවෙයි coconut water එකට තියෙන්නේ. නේද? coconut powder එකට තියෙන demand එක මෙහෙම වෙන්න පුළුවන්. coconut water එකට තියෙන demand එක ටිකක් let's say it's something like this, right? coconut water එකට තියෙන demand එක මෙහෙමයි. හැබැයි coconut powder එකට තියෙන demand එක මේ වගේ. right? Or it's very steep. ඉතින් මේ products දෙකම එකම jointly produce කරත් ඒකට තියෙන demand එක වෙනස්. right? ඒතර මාර වැඩක් නෙවෙයි. මෙතන demand එකක් තියෙනවා එක product එකකට. එක coconut එකකට demand එකක් තියෙනවා. right?
එතකොට අපිට ඒක තමයි සැලකිය යුත්තේ මෙතන මේ කොකනට් පවුඩර් එකටයි කොකනට් වෝටර් එකටයි මේ වෙන වෙනම ඩිමාන්ඩ් තියෙන්න පුළුවන් right එකම විදියට නෙවෙයි ඩිමාන්ඩ් කරන්නේ so it's clear no අපි සාමාන්‍ය ගෙදරකදී වැඩියෙන්ම ඩිමාන්ඩ් කරන්නේ කොකනට් පවුඩර් එකට කොකනට් වෝටර් එකට වඩා පවුඩර් එකට තමයි ගොඩක් ඩිමාන්ඩ් එක තියෙන්නේ right so you can see real world එකේ කොකනට් පවුඩර් එකේ ඩිමාන්ඩ් එක වෙනස් කොකනට් වෝටර් එකේ ඩිමාන්ඩ් එකට වඩා right අපි සාමාන්‍ය කොකනට් වෝටර් එක වීසි කරනවා නේද ඒක නිකන් අපිට ඒක ඩිමාන්ඩ් එක අවශ්‍යම නෑ වගේ right අපේ ඩිමාන්ඩ් එක තියෙන්නේ මේ මොනවාද පවුඩර් එක විතරක් කියලා සමහර වෙලාවට කියන්නත් පුළුවන් right so the best level of output decided when the vertical summation of MRs is equal to MC of the entire production package so before we go into these technical parts I'll explain it using the graph right so මේ graph එක දැක්කම බය වෙන්න එපා because they are very easy once you understand what's happening in the graph right දැනට මේ graph එක පොඩ්ඩක් අපි අයින් කරලා තියාගමු මෙයාව අවශ්‍ය නැහැ දැන්ට හරි so if we look at this graph right මෙතන අපි කියමු DA කියන්නේ අපි කියමු යාට coconut powder කියලා product B එකට අපි කියමු coconut water right එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනදී මේ තියෙන්නේ coconut powder එකට තියෙන demand curve right coconut powder එකට තියෙන demand curve එක right එතකොට අපි දන්නවා demand curve එකම තමයි හැබැයි ඒකේ slope එක දෙගුණයක් වෙලා තමයි marginal revenue curve එක හැදිලා තියෙන්නේ. එතකොට coconut powder වලට තියෙන marginal revenue එක තියෙන්නේ මෙහෙම. I hope you all know that demand curve එකේ මොනවාද demand curve එකම තමයි marginal revenue curve එක කියන්නේ. හැබැයි අර slope එක දෙගුණයක් තමයි වෙලා තියෙන්නේ right? If I'm going to show you all that ඒක පොඩ්ඩක් clarify කරගෙන එමුකෝ නැත්නම් මගේ මෙයා නිකන් මෙහෙම කිව්වට විශ්වාස කරන්න එපා. So demand curve එක අපි දන්නවා demand curve එකේ formula එක මොකක්ද තියෙන්නේ? price equals A plus BQ. මේක demand curve එක අපි දන්නවා. right? එතකොට total revenue කියන්නේ මොකක්ද? total revenue කියන්නේ price into quantity price into quantity ඒ කියන්නේ මේ P කියන එක්කෙනාට අපි Q multiply කරන්න ඕනේ. එතකොට අපිට එනවා මේකට Q multiply කරාම AQ plus BQ square right මේකනේ ඒතර total revenue කියන්නේ right ඒතර marginal revenue කියන්නේ මොකක්ද marginal revenue කියන්නේ total revenue එකේ slope එක නේ slope එක ගන්න කොහොමද අපි first differentiation කරලා මේක අපි first differentiate කරොත් එහෙම මේ Q එක කැපිලා යනවා A වෙනවා මේ Q එකේ තියෙන 2 එක ඉස්සරහට එනවා P එක හැමමයි මේ උඩ තියෙන 2 එකෙන් එකක් අඩු වෙනවා ඒ නිසා අපිට ඉතුරු වෙන්නේ Q1 විතර right එතකොට අපිට පේනවාද demand curve එකම තමයි marginal revenue curve එකට තියෙන්නේ. හැබැයි වෙනසක තියෙන්නේ මේ තියෙන demand curve එකේ slope එක B, marginal revenue curve එකේ slope එක 2B. ඒ කියන්නේ මෙයාගේ slope එකට වඩා දෙගුණයක් තමයි marginal revenue curve එකේ slope එක. හැබැයි අනිත් ඒවා ඔක්කොම එකයි. A intercept එක සමානයි. Q සමානයි. Q එකත් සමානයි. slope එක තමයි මෙතන මෙයාගේ slope එක B වුණාට මෙයාගේ slope එක දෙගුණයක් ඒකට වඩා. Right? So that's just to clarify that part. I'm sure you all remember it. If you all had not remembered this, so this is how that relationship is formed. Right. So let's get back to our decision, to our discussion. Man nikan arka nikan remind karanna kare, right? So අපි මෙතනදී අපි කිව්වා මේ තියෙන්නේ powder වලට තියෙන demand එක මේ තියෙන්නේ powder වලට තියෙන marginal revenue එක, right? So if I write that here, A equals right. අනිත් පැත්තට මෙතන තියෙන්නේ මේ coconut water වලට තියෙන demand curve. coconut water වලට තියෙන demand curve එක
වෙනස්. මම කියවනේ අර ප්‍රොඩක්ට්ස් දෙක අතර ඩිමාන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. right? මේ තියෙන කොකනට් වෝටර් වලට තියෙන ඩිමාන්ඩ් එක, මේ තියෙන කොකනට් පවුඩර් වලට තියෙන ඩිමාන්ඩ් එක. sorry කොකනට් වෝටර් වලට තියෙන ඩිමාන්ඩ් එක, කොකනට් වෝටර් වලට තියෙන මාර්ජිනල් රෙවෙනියු එක. right? එතකොට අපිට අනිත් පැත්තට බලන්න පුළුවන් මෙතන තියෙනවා මාර්ජිනල් cost curve එක. right? මාර්ජිනල් cost curve එක තියෙනවා. අපි මේ දෙන්නටම වෙන වෙනම මාර්ජිනල් cost curve දැම්මේ නැහැ. ඇයි? මම කියවනේ අපිට cost එක මේ දෙන්නගේ අතර වෙනස් කරගන්න බෑ. right? cost එක මේ දෙන්න අතරේදී මෙයාට මෙච්චර cost එක ගියා, මෙයාට මෙච්චර cost එක ගියා කියලා අපිට ඒක වෙනස් කරගන්න බෑ. ඒ නිසා marginal cost එක දෙන්නටම එකයි. right? දෙන්නටම marginal cost එක එකයි. right? එතකොට අපිට කියනවා මේ දෙන්නගෙන් bestම output එක ගන්න නම්, bestම output එක ගන්න නම් අපි දන්න rule එක තමයි MR සමාන වෙන්න ඕනේ MC. හැබැයි මෙතන වැඩේ තියෙන්නේ MR දෙකක් තියෙනවා නේද? MR A එකක් තියෙනවා, MR B එකකුත් තියෙනවා. MR B තියෙනවා, MR A එකකුත් තියෙනවා. ඒතර මේ දෙන්නගේ මොන එකටද මේ MC සමාන කරන්න ඕනේ? right? MR equals MC එකට අපි මොන එකටද සමාන කරන්න ඕනේ? අපි සමාන කරන්න ඕනේ මේ MR A එකයි MR B එකයි vertically summation එකක් අරන්. What is vertical summation? right? What is vertical summation? vertical කියන්නේ දැන් vertical axis එකේ තියෙන මේ price එකනේ. right? vertical axis එකේ තියෙන මේකනේ price එක vertically. එතකොට මම මෙහෙම table එකක් වගේ ඇඳොත් එහෙම right? මේක මම මෙතන දානවා තියෙනවා. so එකක මම price කියලා දානවා, අනිත් එකේ මම දානවා quantity කියලා. right? vertical summation කියන්නේ right? vertical summation කියන්නේ හැම quantity එකකම දැන් අපි ගත්තොත් quantity right? quantity බිඳුව ගත්තොත් එහෙම මේ graph එකේ quantity බිඳුවයි. right? quantity බිඳුවයි. එතකොට quantity බිඳුව කොට MR B එක මොකද්ද MR B එකේ මේ value එක. යාගේ රුපී value එක කීයද? ඒතර quantity එක මම දානවා බිඳුවයි කියලා. එතකොට MRB එකේ මේ marginal revenue කීයද? මේක බිඳුව කොට marginal revenue එක 8යි. right? marginal revenue එක 8යි. මම මෙතන දාන්නම් MRA MR right? එතකොට MRB එකේ marginal revenue එක තමයි 8යි. MRA එකේ marginal revenue කීයද? MRA එක බැලුවොත් MRA එකේ marginal revenue එක Q බිඳුව කොට 16යි. එතකොට vertical summation කියන්නේ මේ බිඳුවේදී මේ marginal මේ දෙන්නව අපි sum කරන්න ඕනේ, add කරන්න ඕනේ, right? මේ දෙන්නව අපි add කරන්න ඕනේ. so if I add those two up, right? මෙතනදී අපි ඒ දෙන්නව add කරන්න. එතකොට තමයි අපිට total marginal revenue curve එකේ value එක එන්නේ, right? so 16 plus 8 is 24. we get 24 here, right? එතකොට total marginal revenue curve එකේ අපිට quantity බිඳුව කොට marginal revenue එක 24. අපි වෙන point එකක් ගමු. 40 ගත්තොත් එහෙම marginal revenue එක අපිට කීයක් වගේ කියන්න පුළුවන්ද? මෙතන ෂුවර් කරන්න බෑ. අපි කියමු marginal revenue of B එකයි කියලා. right? marginal revenue of B Q40 කොට, right? Q40 කොට margin Q මෙතන 40 කොට marginal revenue of B එක අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් නිකන් එකයි වගේ නේද? හරියට කියන්න බෑ, but I'll say it's 1. marginal revenue of A එකේ marginal revenue එක තියෙන්නේ මෙතන. ඒක 8යිද? marginal revenue of A at 40 is $8 පොඩ්ඩක් අඩුයි නේ. maybe it's like 7, right? 7 වගේ නේද? එතකොට marginal revenue of the total curve is 7 plus 1 is 8, right? is 8. අපි වෙන point එකක් ගමු. මෙතන 80 දී quantity එක 80 දී, right? quantity එක 80 දී. එතකොට quantity එක 80 දී marginal revenue of A is how much? It's 0.
right? Marginal revenue of A එකේ value එක quantity 80 දී බිඳුවයි. marginal revenue of B එකේ value එක 80 දී එයා මේ පල්ලෙහාට ගිහලා negative වෙත් වෙලා. right? මේ marginal revenue of B කියන curve එක පල්ලෙහාට ගිහලා negative වෙත් වෙලා. negative wave සාමාන්‍යයෙන් අපි ගන්න නැහැ. අපි ඒකට කියන්නේ බිඳුවයි කියලා. right? මොකද negative marginal revenue කියන්නේ මොකද්ද? අපිට එක product එකකින් වැඩිපුර එන revenue එක නේද? ඒකනේ marginal revenue කියන්නේ. negative marginal revenue එකක් කියන්නේ එක product එකක් හැදුවොත් එහෙම අපි customer ට ගෙවන්න ඕනේ ඒක විකුණ ගන්න. customer අපිට ගෙවන්නේ නැහැ. marginal revenue negative නිසා අපි customer ට ගෙවන්න ඕනේ මොකක් හරි ගන්න. ඒ නිසා අපි කවදාවත් customer ට ගෙවන්නේ නැහැ මේක please ගන්න කියලා. ඒ නිසා ඒක අපි සැලකන්නේ මේ මොනවාද බිඳුවයි කියලා. right? So we don't take it as negative, we take it as 0. right? So එතනදී marginal revenue එක බිඳුව. right? Let's see another point, maybe 5 කියලා point එක ගත්තොත් එහෙනම් 5, right? quantity පහදී sorry quantity පහ නෙවෙයි quantity 20 බලන්න. quantity 20 දී marginal revenue of B is 5, right? Marginal revenue of B is 5. Quantity 20 දී marginal revenue of A is කියන්නේ 12 නේද? 12 right? එතකොට අපිට මේ දෙන්නව ඇඩ් කරලා අපිට කියන්න පුළුවන් quantity 20 දී total marginal revenue එක vertical summation එකේදී අපිට කියන්න පුළුවන් ඒක 17යි කියලා. right? එතකොට අපිට පුළුවන් මේ marginal revenue curve එක plot කරගන්න මේ graph එක. right? අපි marginal revenue curve එක අඳින්න බලමු. right? marginal revenue curve එක අඳින්න බලමු. So if you take the marginal revenue curve, right? marginal revenue curve එක ගත්තොත් එහෙම quantity බිඳුවේදී marginal revenue එක 24යි. quantity බිඳුවේදී marginal revenue 24යි. 24 කියන්නේ අපිට පේන්නේ නැහැ. ටිකක් මේ screen එකකින් උත් එළියට ගිහලා තියෙන්නේ. ඒ නිසා ඒ point එක දාලා වැඩක් නැහැ. right? 24ක් වෙන marginal revenue මේ graph එකේ නැහැ. ඒ නිසා අපි ඊළඟට 20 දී marginal quantity 20 දී quantity එතකොට 20 දී marginal revenue එක වෙන්නේ අපිට කියනවා මොනවාද? quantity 20 දී marginal revenue එක වෙනවා කියන්නේ අපිට 12 කියත් 12 නෙවෙයි 17යි. 17යි කියන්නේ මේ 16ට වඩා පොඩ්ඩක් උඩින් තියෙන. මෙතන වගේ. quantity 40 දී අපේ total marginal revenue එක කියන්නේ B එකේ marginal revenue එකයි A එකේ marginal revenue එකයි add කරලා කොහෙද තියෙන්නේ? අපිට ආවේ 48 නේ. 40 මෙතන 40 quantity එකේ අපිට ආපු marginal revenue එක තමයි 8යි කියන්නේ. එතකොට 40 එකේ 8ට ගිහිල්ලා මෙතන dot එකක් තියෙනවා. 8. marginal revenue 80 කොට අපිට කියනවා sorry quantity එක 80 දී marginal revenue එක total marginal revenue එක මෙතන අපි දැක්ක බිඳුවයි. බිඳුවයි කියන්නේ මෙතන. එතකොට මේ තුන් දෙනාව add කරොත් එහෙම right මේ තුන් දෙනාව add කරොත් එහෙම ඒ කියන්නේ line එකක් දාලා මේ කට්ටියව join කරොත් එහෙම අපිට පේනවා the total marginal revenue curve is something like this. මෙතනට ඇවිල්ලා right මෙතන so මෙතන ඇයි මේ මෙතනින් වෙනස් වෙන්නේ? මොකද මෙතන බලමු 45 units වලදී right 45 units වලදී A කියන එක්කෙනාගේ marginal revenue එක කීයද නිකන් 6ක් වගේ. එතනදී එයාගේ marginal revenue එක එතකොට නිකන් අපිට කියන්න පුළුවන් 6ක් වගේ. හැබැයි මොනවාද marginal revenue of B 45 දී marginal revenue of B එක කීයද? මෙතන බිඳුවේදී marginal revenue of B එක බිඳුවයි. ඒ නිසා අපිට පුළුවන් මේ text box එකේ එකක් අපි දාගන්න නේද? ටිකක් ඒකට clear නේ 45 කියන තැන. 45 එකේ marginal revenue of A is around 6, marginal revenue of B is around 7, total marginal revenue is around 6, right? එතකොට අපිට මේ එතනත් dot එකක් දාන්න පුළුවන්. right එතනත් අපිට මේ point එකක් දාන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ line එක join කරන්න. right මේ line එක අපිට join කරන්න පුළුවන්. මෙතනට එනවා. මෙතනදී මේ වෙනකන් අපේ marginal revenue of B එක බිඳුවයි. ඒ නිසා marginal revenue of B එක බිඳුව නිසා මෙයා තාම යන්නේ අර marginal revenue of A එක මත තමයි යන්නේ. මොකද B එක බිඳුවයිනේ.
B එක බිඳුවයි කියලා B එකට බිඳුවයි කියන්නේ B එකෙන් කිසිම එකක් අර total එකට add වෙන්නේ නැහැ. ඒ නිසා marginal revenue total marginal revenue කියන්නේ A එකේ marginal revenue එකම තමයි. right? හැබැයි මෙතනදී B කියන එක්කෙනත් දැන් පොඩ marginal revenue එක වැඩි වෙනවා. මෙතනදී බිඳුවයි මෙතනට ආවම පොඩක් marginal revenue B එකත් පොඩ්ඩක් දැන් අර total එකට contribute කරනවා පොඩ. right? ඒ නිසා අපේ marginal revenue total එක හිමීට A කියන එක්කෙනාගෙන් ඈත් වෙලා එයා ඊට වඩා ටිකක් උඩින් යනවා. right? මේ dot එකට ආවම අපිට පේනවා මේ තියෙන total marginal revenue. A සහ B එකේ marginal revenues එකේ vertical summation එක අරන් අපිට මේ වගේ graph එකක් අඳින්න පුළුවන්. right? මොකද මේ වෙනකන් අපේ තිබ්බ margin B වල marginal revenue එක බිඳුවයි. බිඳුවෙන් පස්සේ මෙයා පොඩ වැඩි වෙගෙන යද්දී total එකත් ඊට මේ A කියන A එකේ marginal revenue එකට ඒකට ඒකත් add වෙනවා. ඒ නිසා එයාත් ඒත් එක්කම වැඩි වෙගෙන යනවා. right? හරි. දැන් අපිට තියෙනවා අපේ total marginal revenue curve එක. ඒ කියන්නේ මේ total marginal revenue curve එක තමයි අර marginal cost එක සමාන වෙන්නේ. එතකොට අපේ point එක අපේ මොනවාද අපේ MR equals MC කියන point එක තියෙන්නේ මෙන්න මෙතන. මෙතන තමයි MR equals MC කියන point එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන. MR equals MC. Total marginal revenue equals the marginal cost. right? දැන් අපිට එක products වලට අවශ්‍ය price එකයි quantity එකයි decide කරන්න පුළුවන්. So optimal quantity එක මේක අනුව right optimal quantity එක 40යි. 40යි නේ optimal quantity මෙතනදී 40යි quantity. එතකොට products දෙකේම quantity එක අපි produce කරන්න ඕනේ 40යි. right? 40යි හැබැයි දෙකම මේ විකුණන්නේ එකම ගානකට නෙවෙයි. right? විකුණන ගාන හොයාගන්න අපි demand curve එක use කරනවා. 40 දී demand curve එක powder වලට demand curve එකෙන් අපිට කියන්නේ powder එක විකුණන්න රුපියල් 12ක්. මේ තියෙන demand curve එක. demand curve එකේදී මෙතන 40 දී අපිට කියන්න පුළුවන් 12ට තමයි powder විකුණන්නේ. හැබැයි water අපිට විකුණන්න කියනවා රුපියල් මේ water එකේ demand curve එක මතට ඇවිල්ලා මෙතන 40 දී water එකේ demand curve එකෙන් අපිට කියනවා water විකුණන්න කියලා රුපියල් 5ට. right? So in the end we get the optimal Q එක සමානයි 40ට. Optimal price of A is 12. Optimal price of B is 5. right? Optimal price of A is 12. Optimal price of B is 5. right? Then you can see that the products are produced in fixed proportions. නේද? අපි fixed proportions ගැන කතා කරන්නේ. ඒතර A වලින් උත් 40යි B වලින් උත් 40යි. අර මේ A වලින් වෙන amount එකක් B වලින් වෙන amount එකක් කියලා නැහැ. දෙන්නගෙම එකම ගාන තමයි අපි මෙතන විකුණන්නේ fixed proportions. right? So yeah, so I hope that part is clear. right? I hope that part is clear. මේකේ මොකක් හරි clear නැති තැනක් තියෙනවා නම් අහන්න. right? I hope it's clear. Clear ද නැත්නම් මොකක් හරි doubt එකක් තියෙනවද? අපි කරේ marginal revenue දෙක vertically sum කරලා ඒකෙන් එන total marginal revenue curve එක ඇඳ. right? ඒ total marginal revenue curve එක සහ marginal cost curve එක එකට touch වෙන තැන තමයි අපි කිව්වේ optimal output level එක. ඒ output level එක අපි විකුණන්නේ කී මොන price එකකට කියලා decide කරගන්න අපි demand curve එකට ඒක ඒ point එකේ demand curve එකෙන් බලා ගන්නවා. right? 40 දී demand curve එක කියන්නේ කීයද? right? එතකොට අපි යනවා මේ product A එකට 12යි product B එකට 5යි කියලා. right? I hope that is clear. Then we can move on to this graph. right? මේ graph එකත් same concept
මොකුත් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ මෙයා විතරයි. right? මෙයා marginal cost කියන එක කෙනා විතර වෙනස් වෙලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම එහෙමයි. price of A මොනවාද? the demand curve of A, the marginal revenue of A, demand curve of B, marginal revenue of B. ඒ දෙන්නම ඔය ඔක්කොම එකයි. right? හැබැයි මෙතන වැඩේ තියෙන්නේ marginal cost එක මෙතනදී marginal cost එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. right? ඒක කලින් බලන්න marginal cost එක අපි කලින් කතා කරද්දී marginal cost එක මෙතන අපිට කැපෙන්නේ B කියන marginal revenue එකයි B කියන marginal revenue එකයි A කියන marginal revenue එකයි දෙන්නම මේ positive නේ. මේ තියෙන්නේ A කියන marginal revenue එක මෙතන B කියන marginal revenue එක මෙතන. ඒ දෙන්නම positive නේ. දෙන්නම ඉන්නේ මේ positive part එකේ. ඒ කියන්නේ බිඳුවෙන් පල්ලෙහාට ගිහිලා නැහැ. බිඳුවෙන් පල්ලෙහාට කොහෙවත් ගිහිලා නැහැ. ඒ නිසා අපිට මේ දෙන්නම මෙතන positive, right? Marginal revenue of A එකයි marginal of B එකයි දෙක දෙන්නම positive. මේ marginal cost එක cut වෙන තැන, right? හැබැයි මෙතන වැඩේ වෙලා තියෙන්නේ මේ total marginal revenue curve එකේදී මෙයා cost එක cut වෙන්නේ A කියන එක කෙනා නම් positive, right? A කියන එක කෙනා නම් positive, right? මෙතන A කියන එක කෙනා නම් positive. හැබැයි B කෙනෙක් කෙනා නම් මේ 60 දී B කෙනෙක් කෙනා නම් මේ පල්ලෙහාට ගිහිල්ලා කොහේ හරි නෙගටිව් වෙලා තියෙනවා. බිඳුවෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා B කෙනෙක් කෙනා නෙගටිව්, right? So if I draw the B curve මේ B කියන curve එක මෙතනින් බිඳුව වෙලා ඊට පස්සේ නෙගටිව් වෙලා ගිහිල්ලා තියෙනවා, right? මෙයා ඊට පස්සේ නෙගටිව් 60 දී කොහේ හරි නෙගටිව් වෙලා අපිට මේ graph එකකින් පෙන්වන්නේ නැහැ. හැබැයි කොහේ හරි නෙගටිව් වෙලා. එතකොට නෙගටිව් මාර්ජිනල් රෙවෙනියු එකක් කියන්නේ මම මොකද්ද කිව්වේ නෙගටිව් මාර්ජිනල් රෙවෙනියු කියන්නේ අපි කන්සියුමර්ට ගෙවනවා අනේ මේක ප්ලීස් අපෙන් ගන්න කියලා. හරිද? ඔයා මොකක් හරි හදලා මාර්ජිනල් රෙවෙනියු එක නෙගටිව් නම් ඔයා කන්සියුමර්ට මොනවාද? ඔයා හදන හැම ඇඩිෂනල් ප්‍රොඩක්ට් එකකින්ම ඔයාගේ ඇඩිෂනල් රෙවෙනියු එක මයිනස් වෙනවා. කියන්නේ ඔයාගේ මේ ඔයාට එන රෙවෙනියු එක අඩු වෙනවා නෙගටිව් කියන්නේ. තව අලුතින් ප්‍රොඩක්ට් එකක් හැදුවොත් ඒ ප්‍රොඩක්ට් එකෙන් එන රෙවෙනියු එක මේ නෙගටිව්. right? ඒක නෙගටිව් මේ චේන්ජ් එකක් තියෙනවා. ඒ නිසා ඒකෙන් නිකන් අපි මේ රියල් වර්ල්ඩ් එකෙන් ගත්තොත් ඒක නිකන් අපි කන්සියුමර්ට සල්ලි ගෙවනවා වගේ මේක ගන්න කියලා. right? මොකක් හරි ගන්න කියලා අපි කන්සියුමර්ට සල්ලිත් දෙනවා. right? ඒ මිනිස්සු අපිට ගෙවන්න ඕනෙත් නෑ. අපි එයාට මොනවා හරි ප්‍රොඩක්ට් එකකුත් දීලා ඒකට සල්ලිත් අපිම තමයි සල්ලිත් දෙන්නේ. right? ඒ නිසා එතන කවදාවත් ප්‍රොඩියුසර් කෙනෙක් එතනට යන්නේ නැහැ. right? සාමාන්‍යයෙන් මේ නෙගටිව් පාර්ට් එකට කොහෙවත් යන්නේ නැහැ. අපි ඉන්නේ මේ 0 වෙන පොයින්ට් එකේ තමයි. right? මෙතන 0 වෙච්ච පොයින්ට් එකේ තමයි ඉන්නේ. ඊට පල්ලෙහාන් යන්නේ නැහැ. right? ඒ නිසා අපිට මෙතනදී අපිට ඩිසිෂන් එකක් ගන්න ඕනේ. අපි කොච්චරක් A සහ B වලින් ප්‍රොඩියුස් කරනවාද? right? A සහ B වලින් අපි කොච්චර ප්‍රොඩියුස් කරනවාද? අපිට දැන් ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක ඇවිල්ලා තියෙන්නේ මෙතන 60 දිනේ. right? ඒ කියන්නේ A සහ B වල අපිට කරන්න දෙයක් නැහැ 60ක් කොහොම හරි එනවා. මොකද කොකනට් 60ක් ගත්තොත් එහෙම ඒකෙන් පවුඩර් 60කුයි වෝටර් 60කුයි කොහොම හරි එනවා. ඒක අපිට නවත්තන්න බෑනේ. ඒක කොහොම හරි වෙනවා. right? එතකොට අපිට මේක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරොත් එහෙම අපිට පේනවා ඩිමාන්ඩ් කර්ව් ඒක මේ කොකනට් පවුඩර් එකේ ඩිමාන්ඩ් එක අනුව අපි කොකනට් පවුඩර් විකුණන්න ඕනේ රුපියල් 10කට. right? කොකනට් පවුඩර් විකුණන්න ඕනේ රුපියල් 10කට. හැබැයි මේක පල්ලෙහාට මාර්ජිනල් රෙවෙනියු per මේ මොනවාද අපේ මේ ඩිමාන්ඩ් කර්ව් එකෙන් බැලුවොත් එහෙනම් මාර්ජිනල් රෙවෙනියු එක නෙගටිව් වෙලා තියෙන්නේ මේ දෙන්න සමාන වෙනවා. ඒ නිසා මාර්ජිනල් රෙවෙනියු of B එක නෙගටිව් නිසා අපි කවදාවත් B එකේ අර ඒ තැනදී ප්‍රොඩියුස් කරන්නේ නැහැ. ඒක මේ 60 අපි ප්‍රොඩියුස් කරන්න වෙනවා. මොකද කොකනට් වෝටර් එක එනවනේ. හැබැයි ඒක අපි කවදාවත් මාකට් එකේ විකුණන්නේ නැහැ. අපි මොකද්ද කරන්නේ? අපි ප්‍රොඩියුස් කරන්නේ කොකනට්ස් 45යි. මොකද කොකනට් මොනවාද වෝටර් අපි 45ක් මාකට් එකට දානවා. right? කොකනට් වෝටර් දැන් අපිට කොකනට් වෝටර් 60ක් යනවා. කොහොම හරි පොල් ගෙඩිය 60ක් කැටුවොත් එනවා වෝටර් 60කුත් එනවා. ඒ නිසා ඒ 60න් අපි 45ක් යවනවා මාකට් එකට. right? 45ක් යවනවා මාකට් එකට. මොකද එතන තමයි මාර්ජිනල් රෙවෙනියු එක බිඳුව වෙලා තියෙන්නේ. ඒක අපි විකුණනවා රුපියල් 4.750කට. right? ඒ කොකනට් වෝටර් 45. හැබැයි අර ඉතුරු වෙන right? ඒ
ඉතුරු වෙන මේ 60න් මේ මොනවාද 60න් ඉතුරු වෙන ගණක් තියෙනවානේ. මොකද අපි 60න් විකුණන්නේ 45යි. අපි ඉතුරු වෙනවා 15. right? ඒ 15 අපි destroy කරලා දානවා. ඒ කියන්නේ ඒ produce කරපු lot එක අපි විකුණන්නේ නැහැ. ඒක අපි destroy කරලා දානවා. මොකද ඒක අපි market එකට යවුවොත් අපි marginal revenue එක negative වෙන නිසා. right? ඒක අපි market එකට යවුවොත් ඒක negative වෙන නිසා අපි මෙතනදී මෙයා 0 වෙන තැන තමයි ඒ quantity එක තමයි produce කරන්නේ. So if I write the answer down, මේ graph එක අනුව optimal quantity එක වෙන්නේ 60යි. right? 60ක් තමයි එතකොට කොහොම හරි වෙන්නේ. Optimal quantity of A. නේ? A කියන එක නාගේ අපි කොහොමද 60ක් එනවා. optimal quantity එක කියන්නේ right. Sold in the market of A එකේ 60ම market එකේ විකුණනවා. right? A එකේ 60ම market එකේ විකුණනවා. මොකද A එකේ marginal revenue එක positive. right? එතනදී marginal revenue එක A එකේ positive. හැබැයි B එකේදී sold in market market A නෙවෙයි product A එක. right? Sold in market product B එක. right? product B එක. B එකේ market එකට අපි විකුණන්නේ 45යි. right? මේක අපි විකුණනවා at rupees 10. මේක අපි විකුණනවා rupees 10 වලට. right? මෙයා විකුණනවා at rupees කීයද? rupees 4.5. right? So this is the optimal products combination. අපි joint products කරද්දී එකක marginal revenue එක කොහේ හරි negative නම් එයාගේ marginal revenue බිඳුව වෙන තැන තියෙන quantity එක තමයි අපි විකුණන්නේ. අර negative part එකේ තියෙන quantity එක 60 කියන එක අපි විකුණන්නේ නැහැ. right? ඒ අර excess එක අපි destroy කරනවා. right? ඒ excess එක අපි විකුණන්නේ නැහැ market එකේ. right? So that is how we discuss this joint products in fixed combinations. right? fixed නම් අපි කොහොමද ඒක produce කරන්න කියලා තමයි මේ graph එකෙන් කියන්නේ. right? So I hope this is clear. right? I hope this is clear. මොකක් හරි කියන නැත්නම් අහන්න. right? මේක ස්ක්‍රීන්ෂොට් ගන්නවා නම් ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන්. මගේ නෝට් එකෙත් මේ ටික මම කරලා තියෙනවා. So I can check those as well. So I'll clear this. So let's move on to the next part. මේක mathematically ගන්නකොට අපි මේ ගන්නේ when both the MR and MC are positive අපි ගන්නේ the vertical summation of MR එක සමානයි MC එකට. ඒක අපි graph එකේ කරා. MR A positive හැබැයි MR B එක negative නම් අර MR equals MC කියන තැනදී මේ MR A positive හැබැයි MR B negative නම් අපි MR B එකේ produce කරන්නේ MR B එක 0 වෙන තැන තමයි produce කරන්නේ. right? හැබැයි output මොනවාද B එක මේ මොනවාද එතකොට A එකෙන් අපි produce කරන්නේ equilibrium එකේ. හැබැයි B එකෙන් අපි අර excess එක avoid කරගන්න. right? එකෙන් අහලා තිබ්බා අපිට ඒ excess 15 එක හදන්න නැතුව ඉන්න පුළුවන් නේ. එතකොට ඔව් අර cost එක avoid කරන්න පුළුවන්. ඔව් මේ අර additionally මේ 15 units එක produce කරන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට cost එක අඩු කරන්න පුළුවන් තමයි. නේද? logical answer.
හැබැයි මොකද්ද මෙතන අපි මම ගත්ත එක්සැම්පල් එක coconut and the coconut powder and coconut water නේද? අපි දැන් product A එකේ coconut 60ක් හදනවනේ. ඒතර ඒ 60න් කොහොම හරි waterත් එනවනේ. අපිට ඒ water එක නවත්තන්න බෑනේ. පොල් ගිහියේ තියෙන වතුර කියන්න බෑ. ඔය 15 දෙනා වතුර හදන්න එපා. මගේ loss එකක් එනවා. ඒ නිසා 15 මේ ඔය coconut 15 please water හදන්න එපා. powder එක විතරක් හදන්න කියලා. අපිට කවදාවත් ඒකට ගිහිලා මේ coconut වලට කියන්න බෑ. right? ඒ නිසා අර 60 හදන්නම වෙනවා. right? 60 අපි කැමති වුණත් නැති වුණත් ඒක හැදෙනවා. right? එතකොට අපිට ඒ waterත් 60ක් එනවා මොනවාද coconut උත් 60ක් එනවා. එතකොට තමයි අර ප්‍රශ්න වෙලා තියෙන්නේ. right? So that is the issue here. But your reasoning is logical නේද? 15 බොරුවට නාස්ති කරන්නේ නැත්නම් ඒක මේ 15 හදන්න නැතුව නේද? but වැඩේ වෙලා තියෙන. ඉතින් අර පොල් ගෙඩියෙන් ඒ 60ම එනවා. ඉතින් අපි ඒක වොයිඩ් කරන්න බැරි කේස් එකක් තමයි තියෙන්නේ. right. Right. Then we are going to joint products in variable proportions, right? Joint products in variable proportions. So this is the graph for that, but that come to I won't use that now itself. Product මේක explain කරලා මේ graph එකට යන්න, right? එතකොට මෙතන කියන්නේ අපි දැන් කලින් කතා කරේ අර නිකන් for example we took a coconut. ඒ coconut එකෙන් අපි මොනවාද coconut powder 60ක් හදනවා. ඒකෙන් water 60ක් අනිවාර්යෙන් එනවා. හැබැයි මෙතන අපිට කියනවා අපිට ඒ products ගන්න අපිට vary කරගන්න පුළුවන්, right? ඒ products ගන්න vary කරගන්න පුළුවන්. කියන්නේ කිසියම් product එකක් හදද්දී ඒකෙන් එන මේ දෙවනි product එකේ ගාන අපිට වෙනස් කරන්න පුළුවන්, right? coconuts වල බැරි වුණත් සමහර වෙලාවට මේ like products like gas, petroleum, oil refinery ඒ වගේ අපිට control කරන්න පුළුවන්. මොකද ඒකෙන් එන crude oil එක අපිට decide කරන්න පුළුවන් මේ crude oil එකෙන් අපි diesel කොච්චර හදනවද petrol කොච්චර හදනවද කියලා අපිට decide කරන්න පුළුවන් ඒකේ එන crude oil එකෙන්, right? So ඒක variable proportions, right? ඒ proportions vary වෙනවා, right? ඒකට තියෙන graph එක ඇන්දොත් එහෙම, right? ඒක whiteboard එකේ then මේ තියෙන්නේ මේ graph එක. So I'll draw the graph for you. So මෙතන මේ y axis එකේ මම කියන්නම් diesel මෙතන petrol. දැන් අපි ඉන්නේ crude oil extract කරන අර oiling plant එක. එතකොට අපිට එනවා crude oil ප්‍රමාණයක්. ඒකෙන් diesel හරි petrol හරි ප්‍රමාණයක් හදන්න පුළුවන්, right? අපිට තෝරගන්න පුළුවන් අපි කැමති විදිහට අපි හදන්නේ diesel මනං, right? diesel මනං හදන්නේ අපිට petrol මොකද හදන්න වෙන්නේ නැහැ. petrol එක බිඳුව, right? බිඳුව, right? අපි petrol කිසියම් ගාණක් හදලා, කියන්නේ petrol මෙච්චරක් කිසියම් ගාණක් හදලා diesel උත් petrol එකකින් වැඩි කරොත් එහෙම අපිට මේ ඒ crude oil එකකින් හදන්න පුළුවන් diesel ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා, right? තව පොඩ්ඩක් petrol හදන්න ඕනේ නම් අපිට ඒකෙන් petrol එකෙන් අපිට ඒ crude oil එකෙන් petrol හැදුවොත් ඒකෙන් diesel හදන්න ඉතුරු වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා diesel ප්‍රමාණය අඩු වෙනවා. right? ඒ වගේ අපිට මෙහෙම petrol වැඩියෙන් හදද්දී එහෙම ගන්න පුළුවන්. and අන්තිමේදී අපිට එනවා petrolම විතරක් හදනවා නම් crude oil එකෙන් diesel හදන්න වෙන්නේ නැහැ. right? ඒතර මේ ටික අපි join කරගත්තොත් එහෙම line එකකින්, right? මේ ටික join කරගත්තොත් එහෙම කිසිම line එකකින් අපිට පේනවා මේ එක එක product combinations වලින්, right? එක එක product combinations වලින් අපිට හදන්න පුළුවන් එක එක product combinations වලින් අපිට හදන්න පුළුවන් petrol සහ diesel quantity වර්ග කීයක් තියෙනවද කියලා, right?
petrol සහ diesel quantity කොච්චර අපිට හදන්න පුළුවන්ද කියලා අපිට පේනවා. right අපි මෙච්චරක් diesel හැදුවොත් එහෙම petrol හදන්න වෙන්නේ මෙච්චර කියලා අපිට පේනවා. right ඒ කියන්නේ මේ crude oil එක ගන්න හිතන්න අපි වියදම් කරා කියලා රුපියල් 200 million වියදම් වුණා මේ ප්‍රමාණය crude oil වලින් මෙහෙම ගන්න. ඒ කියන්නේ මේ line එකේ අර 200 million වෙනස් වෙන්නේ නැහැ. මේ line එකේ 200 million කොච්චර අපි එක එක combinations ගත්තත් right එක එක අපි combinations ගත්තත් මේ diesel මෙච්චරකුයි petrol හදන්න ඒත් යන්නේ මේ මිලියන 200ක් තමයි. මෙතනත් මිලියන 200යි. right ඒ වගේ එකක් තමයි තියෙන්නේ. so මෙහෙම එකම cost එකක් තියෙද්දී අපි කියනවා same cost curves or same වලට වෙන වචනයක් තියෙනවා මොකද්ද? ISO cost. ඒ කියන්නේ මේ කියන්නේ මෙතන තියෙන්නේ ISO cost curve එක. right ISO cost curve එකක් තියෙනවා. right එක එක product combinations වලදී අපිට diesel සහ petrol හදා ගන්න පුළුවන්. රුපියල් 200 හදා ගන්න පුළුවන් combinations. right එතකොට මේකෙන් එන revenue එක අපි decide කරගන්නත් ඕන. right revenue එක කොච්චරක් යනවද කියලා. right diesel සහ petrol හැදුවාම අපිට කියනවා අපිට revenue එකක් මෙච්චරයි. so I'll just put a legend here. නැත්නම් පැටලෙන්න මොනවද මේ curves කියන්නේ. right this is a total revenue curve. This is a so cost, right? Total revenue curve. Sorry, it's a we call it either we can call it yeah, so we can call it production transformation curve. Right? Production transformation curve. I think someone's mic is unmuted. Just check. Right? Yeah. So here we have the two kinds of curves, right? Production transformation curve, right? Sorry, not I mixed that up, right? Sorry about that. Very sorry. Yeah. So we can call this the production transformation, right? මේ දෙකට තියෙන එකම නම, right? Production transformation curve, right? මෙතන තියෙන්නේ ISO revenue lines. So this green one is the ISO revenue, same revenue. Okay, so මේ products දෙකම හදන්න අපිට යනවා මොනවාද මේ cost එක, right? Or it's called the production transformation curve. මොකද මොනවාද production එක transform වෙනවනේ. මෙතනදී diesel මෙච්චරයි petrol මෙච්චරයි. හැබැයි මෙතනදී production එක transform වෙලා diesel ඊට පොඩ්ඩක් අඩුවෙන් petrol ඊට වඩා වැඩි, right? So production is transformed. So that's why it's called the production transformation curve, right? එතකොට අපිට මේ ISO revenue lines කියලාත් අඳින්න පුළුවන් මෙහෙම lines වගේක්. ඒ කියන්නේ diesel සහ petrol එක එක මේ levels වලින් හැදුවාම අපිට එන revenue එක. ගන්න මෙතන අපිට එනවා මේ revenue එකක් මෙතන අපිට එනවා revenue එකක් like around maybe say 100 million, right? මෙතනදී මෙයා පල්ලෙහෙන් ඉන්න නිසා මෙයාට තව අඩුවෙන් revenue තියෙන්නේ. මෙයාගේ revenue එක නිකන් 50 million වගේ වෙනවා, right? So like that we can draw different
ISO revenue lines, right? එතකොට එක ISO revenue line එකක් යනවා මෙයාට tangent වෙන, right? මෙයාට පොඩ්ඩක් tangent වෙන line එකක් යනවා, right? මෙහෙම tangent වෙන line එකක් යනවා, right? ඒකට අපි කියමු ඒකෙන් එන revenue එක let's say it's around 300 million, right? දැන් එක එක product combinations වලට අපිට එන අපි දැන් අපිට පේනවා මේ මම පොඩ්ඩක් අයින් කරමු නැත්නම් වැඩි දේවල් නේ. අපිට පේනවා මේ එක එක combinations හදන්න අපිට යන cost එක තියෙනවා කහ පාටින්, අපිට එකකින් එන revenue එක තියෙනවා මේ කොළ පාට line එකේ, right? අපිට මේ cost එකයි revenue එකයි, right? cost එක මේ cost එක අඩුම කරලා මේ revenue එක වැඩිම කරගන්න පුළුවන් point එක තමයි මේ දෙන්න tangent වෙන තැන, right? මේ දෙන්න tangent වෙන තැන තමයි ඒ revenue එක වැඩි වෙන්නේ cost එක අඩු වෙන්නේ, right? revenue එක වැඩි වෙන්නේ cost එක අඩු වෙන්නේ මේ දෙන්න tangent වෙන point එකේදී තමයි, right? so for example මේ point එකේදී තමයි මේ revenue එක red color point එකේදී තමයි revenue එක සමානයි මේ line එකෙන් බැලුවොත් අපිට පේනවා revenue එක 300 million, cost එක 200. ඒකට අපිට එනවා 100 million revenue එකක්, right? 100 million revenue එකක් එනවා, right? හිතන්න අපි මේ වෙන point එකක් select කරොත් එහෙනම් නිකන් මේ වගේ point එකක් නම්, right? මේ වගේ point එකක් නම්, right? අපේ එතකොට cost එක තාම 200 million, right? cost එක 200 million. හැබැයි අපිට එන මේ ඒකත් එක්ක එන revenue එක, right? ඒකෙන් එන revenue එක මේ revenue පල්ලෙහෙන් තියෙන පොඩි revenue line එක තමයි එන්නේ. එතකොට මේ රතු පාටින් තියෙන revenue line එක කොළ පාටින් තියෙන එකට වඩා පල්ලෙහෙන් තියෙන නිසා මෙයාගෙන් එන revenue එක අඩුයි. අපිට කියන්න පුළුවන් මෙයාගේ revenue එක නිකන් තියෙන්න පුළුවන් maybe මෙයාගේ එක නිකන් 180ක් වගේ, right? revenue එක, right? නෑ 180 නෙවෙයි 280ක් කියන්නේ. 280. එතකොට මෙයාගේ මේ point එකේ ගත්තොත් එහෙම revenue එක අපිට පේනවා කීයද අර මේ straight line එකෙන් රතු පාට straight line එකෙන් revenue එක 280යි. ඒක කට් වෙන්නේ මේ කහ පාට line එක. කහ පාට line එකේ පෙන්නන්නේ cost එක. cost එක එතකොට 200යි. මොකද මතක තියාගන්න ඒ කහ පාට line එක කොහේ ගියත් ඒ cost එකම තමයි. එතකොට ආයි profit එක වෙන්නේ කීයද? 80යි. ඉතින් ඇයි එයා මේ combination එකෙන් හදන්නේ products ඒ cost එක වියදම් කරලා ඇයි රුපියල් 200 cost එකක් වියදම් කරලා මේ combination එක හදන්නේ අපිට ලස්සන්ට මේ tangent වෙන point එකේදී ඒ රුපියල් 200ක්ම ගෙවලා අපිට ඊට වඩා revenue එකක් හොයාගන්න පුළුවන් නේ. ඇයි මේ මෙතනදී රුපියල් 200ක් ගෙවලා 100 රුපියල් 200ක් ගෙවලා අපිට income එක එන්නේ 220යි. ඇයි ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ මෙතන මේ income මේ මොනවාද cost එක 200ක් ගෙවලා අපිට 300කම revenue එකක් ගන්න පුළුවන්. නේද? මෙතනදී revenue එක අපිට තියෙන්නේ අර red color line එකෙන් අපිට පේනවා අපේ revenue එක තියෙන්නේ. එතකොට එතන 280යි. හැබැයි ඒ කහ පාට line එකෙන් පෙන්නන්නේ cost එක. cost එක තියෙන්නේ රුපියල් 200. රුපියල් 200 cost එකට අපිට හම්බ වෙනවා රුපියල් 280ක revenue එක මේ point එකේ. හැබැයි මේ point එකේදී අර 200 cost එකට අපිට හම්බ වෙනවා revenue එකක් රුපියල් 300ක මේ කොළ පාට line එකෙන් පෙන්නන්නේ. right? ඒ නිසා අපි කවදාවත් මේ තැන්වලදී ඉන්නේ නැහැ. අර tangent නැති points වල ඉන්නේ නැහැ. අපි හැමදාම ඉන්නේ right? අපි හැමදාම produce කරන්නේ මේ point එකේ තමයි අපි produce කරන්නේ. This is the best point. මොකද මෙතන තමයි අර cost එකට රුපියල් 200 cost එක maximum revenue එක හොයාගන්න පුළුවන්. මෙන්න මෙතනදී තමයි. right?
So that is the idea of variable combination. diesel වල හොඳම ප්‍රමාණය මෙච්චරයි, petrol වල හොඳම ප්‍රමාණය මෙච්චරයි. Right? Variable proportions වලින් අපි හොයාගත්තා මේ diesel සහ petrol වෙන වෙනම හදන්න පුළුවන්. හැබැයි අපේ profit එක maximize කරන්නේ මෙන්න මෙතන තමයි. ඒ නිසා අපි අර tangency point එක තමයි තෝරගන්නේ. Right? So that is the logic behind having variable proportions of the curves, right? So here they said product transformation curve shows all the combinations of two products that a firm can produce at a given level of cost. කිසියම් cost එකකට produce කරන්න පුළුවන් products දෙකේ combinations තමයි product transformation curve එකෙන් අපිට පෙන්නන්නේ. ISO revenue line එකෙන් පෙන්නන්නේ අපිට ඒ products දෙක produce කරලා ඒ combination එකට එන revenue එක කීයද කියලා. So the maximum profit is reached when the product transformation curve and the ISO revenue lines are tangent, right? ඒක තමයි මේ graph එකෙන් උත් පෙන්නන්නේ. මේක ටිකක් වැඩියෙන් තියෙන නිසා තමයි මම අර graph එක use කරේ. මෙතනත් පේනවා. right? මෙතනත් පේනවා මේ line එකෙන් පෙන්නන්නේ total cost එක. මේ curve වෙච්ච line එකෙන් පෙන්නන්නේ total cost එක. මේ revenue එක 300යි. ඒ කියන්නේ මේ cost 270 right? The cost 270න් අපිට maximum revenue ගන්න පුළුවන් මෙන්න මෙතනදී profit එක 30යි. maximum profit එක 30යි. right? So that is how that logic works. So if you take for example, right? If you take for example point H point G ගමුකෝ point G එකේ එයා හිතන්න මේක petrol මේක diesel එයා petrol වලින් 60ක් හදනවා diesel වලින් 40ක් හදනවා උපරිම ඒ cost එකෙන් ඒකට ඒ හැම හැදුවොත් එහෙම profit එක 20ක් ගන්න පුළුවන් right හැබැයි මෙයා නිකන් H කියන තැනට ගියොත් එහෙම H කියන තැනට ගියොත් එහෙම right H කියන point එකට ගියොත් එහෙම එයාට එතකොට එයා හදන්නේ petrol එකෙන් 80යි diesel එකෙන් 20යි වගේ එතනදී cost එක එතකොට එයාට රුපියල් 100ක cost එකක් තියෙනවා right රුපියල් 100ක cost එකක් තියෙනවා හැබැයි එකෙන් එන revenue එක අඩු වෙනවා නේද එකෙන් එන revenue එක අඩුයි revenue එක එන්නේ එතකොට කොහේ හරි ආය කපාගෙන යන revenue එකක් නේ තියෙන්නේ නිසා ඒක පොඩ්ඩක් මෙතන පල්ලෙහායි තියෙනවා right revenue එක පල්ලෙහායි එතනදී අර ගෙවන cost එක රුපියල් 100කට ගෙවන cost එකට අර රුපියල් 120ක revenue එකක් එන්නේ නැහැ. ඒකට වඩා පොඩ්ඩක් පල්ලෙහින් තියෙන revenue එකක් තමයි එන්නේ. ඒ නිසා එයා H වල ඉන්නේ නැහැ. එයා කොහොම හරි G වල තමයි අර cost එක කියන්නේ ඉතින් සල්ලි තියෙන රුපියල් 100ක් තියෙනවනේ වේදම් කරන්නේ. ඒ නිසා එයා වියදම් ඒ රුපියල් 100 වේදම් කරන්නේ මේ combination එක හදන්න. petrol එකෙන් diesel එකෙන් 40යි petrol එකෙන් 60යි. So this is the where you find the optimal combination when you have variable proportions, right? Petrol සහ diesel වෙන වෙනම combinations වලින් petrol මෙච්චරයි diesel එකට මෙච්චරයි කියලා වෙන වෙනම හදන්න පුළුවන් කොට අපි තෝරගන්නේ මේ tangent points ටික තමයි, right? Tangency වෙන points තමයි අපි එතන තෝරගන්නේ. Okay. So let's move on to price discrimination after the break. අපි break එකක් අරන් price discrimination කරමු. 10 o'clock I may through part එක right there is not much left to do so I think we can finish off a bit early today එතකොට මේ break එකෙන් පස්සේ මේ ටික right so okay නේ questions තියනවද clear ද කරපු ටික මට නම් clear ශාන් අනිත් yeah නේ හරි so I think others also must be finding clear now අපි break එකෙන් පස්සේ ආයෙත් පටන් හරි ආශා